නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු කියන කවුරුත් වාසනාවන්ත පින්වතුනි, අද ඔබ බෞද්ධ මාධ්‍ය ජාලය ඔස්සේ ධර්ම දේශනාවක දායකත්වයක් දරලා ධර්ම දානමේ පිනක් සිදු කරගන්න දවසක්. සාමාන්‍යයෙන් අපිට දන් දීලා පින් කරගන්න පුළුවන් නොයේ ක්‍රම තියෙනවා. අපිට ආහාර පාන දන් දෙන්න පුළුවන්, මිල මුදල්, වස්ත්‍ර, රෙදිපිලි, ඊළඟට ගෙවල් දොරවල්, ඉඩකඩම්, නොයෙක් දේවල් දුගී මගී යාචකයන්ට, ශ්‍රමණක් බ්‍රාහ්මණයන්ට නම් සිව්පසේ මේ ඕනම විදිහට දන් දීලා පින් කරගන්න පුළුවන්. මේ සියලු දානයන් අතර බුදුරජාණන් වහන්සේ පෙන්නවා අග්‍රම දානයක්, අග්‍රම පිනක් රැස් වෙනවා නම් සබ්බ දානං ධම්ම දානං ජිනාති කිය. මේ සියලු දානයන්ට වඩා අග්‍රම පින තමයි ධර්ම දානය. ධර්මයේ තව කෙනෙකුට අහන්න සැලැස්සීම. ඒ නිසා අද දවසේ මේ පින්වත් හැම දෙනාම එකමුතු වෙලා බෞද්ධ ආමාත්‍ය ජාලය ඔස්සේ ලක්වාසීන් පමණක් නෙමෙයි ලෝකේ බොහෝ රටවල් මේ බෞද්ධ රූපවාහිනිය නරඹන. ඒ නිසා ලෝකේ විශාල පිරිසකට ධර්ම දානමේ පිනක් අද දවසේ සිදු කරගන්න දවසක්. පින්වතුනි, අපි මේ කර්මය ගැන කරුණු ටිකක් සාකච්ඡා කරමු. කර්මය කියපු ගමන් අපිට මතක් වෙන්නේ අකුසල පැත්ත. අපි එකපාරට අහන්නේ මොකක්ද මම මේ කරපු කර්මය කියලානේ. එතකොට අපිට හිතෙන්නේ මේ කර්මය කියපු ගමන් මේක දුකක්, ඊළඟට පීඩාවක්, අකුසල විපාකයක්. අපිට මතක් වෙන්නේ මේ අකුසලයේ ගැන විතරයි. හැබැයි කර්මය කියන්නේ චේතනාවට. ඒ චේතනා පහල කරලා කරන දේ පිනට අනුවත්, අකුසලයට අනුවත්, සමාධියට අනුව හැම පැත්තටම චේතනා පහල වෙනවා. බුදුරජාණන් වහන්සේ කර්මයේ පෙන්වුවේ චේතනාහම් භික්ඛවේ කම්මං වදා. මහණෙනි, චේතනාව කර්මයයි. චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා. අපි චේතනා පහල කළ කර්ම රැස් කරනවා කායේන වාචාය මනසා. අපි ක්‍රියා කරනකොට අපි කය මුල් කරගෙන කරන හැම ක්‍රියාවක් තුළම චේතනාවක් තුලයි ඒ ක්‍රියාව සිදුවේ. ඊළඟට වාචාය, අපි කතා කරන හැම වචනයකටම පෙර හිත ඇතුලේ සකස් වෙනවා. ඒකට කියනවා විතක්ක ਵਿਚාර කියලා. චේතනාවක් පහල කරලා තමයි වචන කතා කරන්නේ. මනසා, අපි හිතෙන් හිතන හැම සිතුවිල්ලක් තුළම චේතනාව තියෙනවා. එතකොට අපේ සිත, කය, වචනය කියන තුන්දොරම ක්‍රියාත්මක වෙන්නේ චේතනාවක් ඇතුව. එතකොට හැම වෙලාවෙම අපිට කර්ම රැස් වෙනවා. චේතනාව නම් කර්මය, චේතනාවක් තුල නම් අපේ සිත, කය, වචනේ ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් හැම වෙලාවෙම කර්ම රැස් වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ කර්ම රැස් කරන ස්ථාන 6ක් පෙන්නනවා. ඒ තමයි අපි ඇහැට පේන රූප ගැන චේතනා පහල කරනවා. ඒකට කියන රූප සංචේතන. ඒකත් කර්මයක්. කනට ඇහෙන ශබ්දය ගැන චේතනාවක් පහල වෙනවා. ශබ්ද සංචේතන. නාසයට දැනෙන ගඳ සුවඳ ගැන චේතනා පහල කරනවා. ගන්ධ සංචේතන. දිවට දැනෙන රසය ගැන චේතනාවක් පහල කරනවා. රස සංචේතන. කයට දැනෙන පහස ගැන චේතනා පහල වෙනවා. පොට්ටබ්බ සංචේතන. මනසෙන් මේවා ගැන හිත හිතා චේතනා පහල කරනවා. ධම්ම සංචේතන. එහෙනම් අපිට පේනවා අපේ ඇස, කන, නාසය, දිව, කය, මනස. මේ ආයතන 6 තුලින්ම කර්ම රැස් වෙනවා. දැන් එහෙනම් අපිට තේරෙන්නට ඕනේ අපි ඇහැ, කන, නාසය, දිව, කය, මනස කියන මේ ආයතන 6 අපි පරිහරණය කරනවා නම්, අපි අවදියෙන්, සිහියෙන්, ක්‍රියාත්මක ස්වරූපයෙන් අපි ඉන්නවනම්, මැරිලා නැති සිහියෙන් ඉන්න හැම කෙනෙකුටම සිත, කය, වචනේ ක්‍රියාත්මක වෙනවා කියන්නේ මේ ආයතන 6 ඔස්සේ හැම වෙලාවෙම කර්ම සකස් වෙනවා. දැන් එතකොට අපිට පේනවා එහෙමනම් කර්මයක් නැතුව අපිට ඉන්න පුළුවන් කමක් නැහැ. හැම වෙලාවෙම කර්මයක් හැදෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපිට මේ කර්ම රැස් නොකර ඉන්න තැනක් ගැන පෙන්නලා නැහැ. හැම වෙලාවෙම කර්ම හැදෙනවා. හැබැයි උන්වහන්සේ අපිට කරන්න එපා කියන්නේ එක කොටසක් විතරයි. සබ්බ පාපස්සා කරන. පාපී අකුසල් කරන්න එපා කියන. එහෙමනම් අපි වලකින්න ඕනේ
අපේ සිත, කය, වචනේ මුල් කරගෙන කරන අකුසල් වලින් තමයි වළකින්න කියන්නේ. ඒව කරන්න එපා. කුසලස්ස උපසම්පදා අන්න කළ යුතු කර්ම තියෙනවා. අපේ සිත, කය, වචනේ මුල් කරගෙන කුසල් වඩන්න, පින් කරන්න, දන් දෙන්න, සීල් රකින්න, භාවනා කරන්න, යහපත් වචන කතා කරන්න, යහපත් ක්‍රියාවල යෙදෙන්න, මෛත්‍රී සහගත යහපත් දේවල් හිතන්න. මේ හැම වෙලාවෙම සිත, කය, වචනේ මුල් කරගෙන සකස් වෙන්න පින, පුණ්‍ය කර්ම. එතකොට කර්මයක් රැස් නොකර ජීවත් වෙන්න බෑ කාටවත්. හැම වෙලාවෙම කර්ම රැස් වෙනවා. විපාක ශක්තියක් නැතුව රැස් වෙන කර්ම කීපයක් තියෙනවා. ඒ තමයි නිදාගෙන ඉන්නකොට හීනෙන්. දැන් අපි ගමු අපි හීනෙන් දකින්න හොරකමක් කරනවා. දැන් නැකිටපු ගමන් හොරෙක්ද? නෑ. හීනෙන් ගහ ගන්නවා. තරහකාරයන්ගේ ගෙවල් ගිනි තියනවා. සැබෑ ජීවිතේ කරගන්න බැරි දේවල් ගොඩක් හීනෙන් පේනවනේ සමහරවල්. ඒක තමයි හිතේ ස්වභාවය. අපි සැබෑ ජීවිතේ අපි හිතෙන් වෛර කර කර ඉන්නවා. සමහරට හීනෙන් දකින්න මේ පුද්ගලයා මරනවා. හීනෙන් දකින්න ගහනවා. ඊළඟට නොයේක් දේවල්. හැබැයි අපි නැගිට්ට ගමන් මිනිමරුවෙක් වෙලා නැහැ. සිහිනේ තුල බුදුරජාණන් වහන්සේ සිහින ගැන පෙන්වන්නේ මහණෙනි සිහින කියලා කියන්නේ ජීවිතේ වඳ බවයි කිය. සිහිනේ තුල විපාක ශක්තියක් නැහැ වඳයි කිය. සිහින කියන්නේ ජීවිතේ ඵල රහිත බවක් කියන. ඒකේ ප්‍රතිඵලයක් නැහැ ඵල රහිතයි. සිහින කියන්නේ ජීවිතේ මුලාවයි කිය. එතන තියෙන්නේ මුලාවක් මිසක් යථාර්ථයක් නෙමෙයි. ඒ නිසා අපි දැන් එහෙම හීන පේන්නෙත් නැහැ හොඳ සිහියෙන් නිදාගත්තා. ඒකයි බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ හොඳට සිහියෙන් මෛත්‍රිය වඩලා නිදා ගන්න කියන. න පාපකං සුපිනම් පස්සති පවකාර හීන පේන්නේ නැහැ කියන. හොඳ සිහි නුවණින් නිදා ගන්න කෙනාට මෛත්‍රිය වඩන කෙනාට ඒකනේ මෛත්‍රී ආනිසංසවල පටන් ගන්නෙම සුඛං සූපති සැපසේ නිින්ද යන. සුඛං පටිභුජ්ජති සැපසේ අවදි වෙනවා. න පාපකං සුපිනම් පස්සති පවකාර හීන පේන්නේ. අන්න මෛත්‍රී වඩන කෙනාට නිින්ද තුලම ලොකු සහනයක් සැනසීලක් ජීවිතයට ලැබෙනවා. එහෙමනම් අපිට දැන් තේරෙනවා අපි නිදාගෙන ඉන්නකොට හීනෙන් පේන දේවල් ඔස්සේ විපාක පිණිස කර්මයක් රැස් නොවුනට අපි නැකිටලා ඉන්නකොට අවදියෙන් ඉන්නකොට අපි යමක් හිතනවද කියනවද කරනවද ඒ හැම දෙයකම විපාක ශක්තියක් තියෙනවා. ඒවා කර්ම බවට පත් වෙනවා. එතකොට මේ රැස් කරගන්න කර්මයන්ගේ විපාක ශක්තිය අනුව එක එක විදිහට මේවා විපාක දෙන්න සකස් වෙනවා. දැන් මේ කර්ම විපාක વિશે කර්මය කියන්නේ මේකයි විපාක දෙන්නේ මේ විදිහටයි කියලා අපිට යම් තේරුමක් ගන්න පුළුවන්. හැබැයි මේ කර්ම විපාක વિશે සම්පූර්ණයෙන්ම අපට තේරුම් ගන්න අමාරුයි. ඒක බුදු කෙනෙක්ගේ විෂයක්. ඒ නිසා ධර්මයේ පෙන්නනවා කම්ම විපාකෝ අචින්තියෝ. ඒක අචින්තිය උදයක් කියනවා. සාමාන්‍ය මිනිස්සෙක් හිතන්න ගියොත් ඇයි අරයට අර එහෙම උනේ කෝ මෙයා කරන දේවල් ඇයි අර අච්චර පව්කාරයෝ ඇයි අර යසාගේට ඉන්නේ. කොහොම අපි හිතනවන්නේ. එතකොට අපිට ඕන විදිහට මේ විපාක ඉක්මන් කරන්නවත් අරයට ඉක්මනින් විපාක දෙන්නවත් අපේ විපාක පහු කර ගන්නවත් එimhe අපිට ඕන විදිහට කර්මය පාලනය කරන්න බෑ. කර්ම විපාකෝ අචින්තියෝ කියන එක බුදු කෙනෙක්ගේ විෂයක්. බුදුරජාණන් වහන්සේට පමණයි කියන මේ විපාක ශක්තිය ගැන වටහා ගන්න පුළුවන්. අනිත් අයට තේරුම් ගන්න තරම් නුවණ මදි කියලා. සාමාන්‍ය කෙනා විපාක ශක්තිය ගැන හිතන්න ගියොත් ඔහුගේ හිත විපිලිසර වෙන්න පුළුවන් කියලා. පිසු හැදෙන්නත් පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපිට තේරෙන විදිහට කර්ම විපාක දෙන ක්‍රම කීපයක් විස්තර කරලා පෙන්නනවා. ඒ තමයි අපි සිතෙන් කයෙන් වචනෙන් රැස් කරගන්න කර්මයන්ගේ විපාක. ඒවැ සමහර විපාක තියෙනවා මෙලව මතුවෙලා විපාක දෙන දේවල් තියෙනවා. ඒවට අපි ධර්මයේ කියනවා ditta ධම්ම වේදනීය කම්ම විපාක. අපි රැස් කරගන්න කර්මයන්ගේ විපාක කොටසක් මෙලවදිව මතුවෙලා විපාක දෙන්න පුළුවන්. ඒක කුසල් පැත්තට වෙන්නත් පුළුවන් අකුසල් පැත්තට වෙන්නත් පුළුවන්. එතකොට මේ විපාක වලට අපි කියනවා ditta ධම්ම වේදනීය කම්ම විපාක. මෙලොවම විපාක දෙන. සමහර කර්ම තියෙනවා මෙලොව විපාක දෙන්නේ නැහැ. ඊළඟ ජීවිතේ තමයි විපාකය හම්බෙන්නේ. දැන් ආනන්තරී අකුසලිත ඒ වගේ. දැන් හිතන්න අජාසත් රජුරු. තමන්ගේ තාත්තා මරලා පීට්‍රු ගහතන අකුසලයක් කරගත්තා. ඒ විතරක් නෙමෙයි ඉතින් බුදුරජාන් වහන්සේව මරන්නත් දේවදත්තට දුනුවායන් දුන්නේ කවුද? අජාසත් රජුරුවන්ගේ දුනු ශිල්පීන් ටික තමයි දුන්නේ. ඊළඟට නාලාගිරි යතාගේ අයිතිකාරයා කවුද? රජුරුව. අජාසත් රජුරුවන්ගේ ඇත් ගාලා හිටපු යතා තමයි ඉල්ලගත්තේ. එතකොට ඒ වගේ
මුලදී බුදුරජාණන් වහන්සේ කෙරෙහි ලොකු වෛරයකින් දේවදත්තගේ බහට රැවටිලා දේවදත්තට උදව් කරා. තමන්ගේ තාත්තා මරලා පීතෘ ඝාතන අකුසලයක් කරගත්තා. හැබැයි ඒ ආනන්තරී අකුසල් කරත් මැරෙනකම්ම හොඳට හිටියා, රජකම් කරගෙන හිටියා. එතකොට අපිට පේනවා මේ දැන් කෙනෙක් කියන්න පුළුවන් අච්චර තාත්තා මරපු එක අර රජකම් කරන්නේ කෝ ඕවැ විපාක කියලා කෙනෙක් අහන්න පුළුවන්. මෙච්චර පව්කාරයෙක් කොහොමද රජකම් කරන්නේ කියලා. ඒ ආනන්තරී අකුසල් කියන ඒවා මෙලව නෙමෙයි ඊළඟ ජීවිතේ ඒකාන්තයෙන් නිරේ විපාක දෙන්න දෙයක්. ඒ නිසා ආනන්තරී අකුසලයේ කියන එක මෙලවදි විපාක දෙන්නේ උපපජ්ජ වේදනීය. ඊළඟ ජීවිතයට යන්නේ. ditta ධම්ම වේදනීය නෙවෙයි උපපජ්ජ වේදනීය. ඊළඟ ජීවිතේ කල්පයක් නිරේ දුක් විඳින අකුසලයක් කියන ආනන්තරීය විපාක. ඊළඟට දැන් අපි ගත්තාම සමහර අකුසල් තියෙනවා මෙලව කොටසක් විපාක දෙනවා, ඊළඟ ජීවිතෙත් විපාක දෙනවා, ඊළඟ ජීවිතෙත් විපාක දෙනවා. ඔහොම විපාක දීදී නිවන් දකින්නකම්ම සසරේ විපාක දෙනවා. සමහරවිට රහත් වෙච්ච ආත්මෙත් විපාක දෙනවා. ඒවට අපි ධර්මයේ කියන අපරාපරිය වේදනීය කර්ම විපාක. නිවන් දකින්නකම් විපාක දීදී යන හැම ආත්මිකම විපාක කොටසක් එනවා. එතකොට මේ විදිහට කර්ම විපාක දැන් මෙලව විපාක දෙන ඒවා තියෙනවා, ditta ධම්ම වේදනීය, ඊළඟ ජීවිතයට යන ඒවා තියෙනවා, උපපච්ච වේදනීය. සමහර කර්ම තියෙනවා හැම ආත්මිකම විපාක දීදී ගිහිල්ලා නිවන් දකින්න ආත්මෙත් විපාකේ හම්බෙන්නේ. අපරාපරිය වේදනීය. එතකොට මේ විදිහට මේ කර්ම විපාකයන්ගේ වෙනස්කම් රැසක් තියෙනවා. එතකොට දැන් ඔය බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටිය තෝදෙය්‍ය කියලා බමුණේ. බොහොම මසුරු ලෝභ බ්‍රාහ්මණේ. තමන්ගේ දරුවෙකුටවත් හම්බ කරපු දෙයක් දුන්නේ නැහැ. හැබැයි කහවණු කෝටි ගණන් තිබ්බ ධනවතෙක්. මේවා ඔක්කොම වත්තේ කෙරෝලක ගිහින් හැංගුවා. හංගලා තිබ්බා. මෙහෙම ඉඳලා හරියට කෑවෙන ඇඳුමක් ඇඳිනේ නොකා නොබී බොහොම දුකසේ තමයි හිටියේ. අර ඔක්කොම කහවණු ටික හංගගෙන. මෙහෙම ඉඳලා මැරුණා. එතකොට මැරෙනකොට මතක් වෙන්නේත් අර හංගපු කහවණුනේ ඔය ආස කරපු දේවල් ඕවා තමයි මැරුණකොට මතක් වෙන්නේ. දැන් මැරුණාට පස්සේ මිනිස්සු නගරේ මිනිස්සු කතා වුණා ඔය බමුණ නම් ඉන්නකම් මසුරුයි ලෝභයි. ওই තෝදෙయ్య ගැන ඉපදිච්ච තැන අහගන්නවා නම් යම් කිව බුදුරජාණන් වහන්සේ ළඟට. උන්වහන්සේගේ විස්තරي දැනගන්න පුළුවන්. දැන් මිනිස්සු ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අර තෝදෙయ్య බමුණ බොහොම මසුරුයි ලෝභයි. ඔහු මරණයටපත් වුණා ඉපදුනේ කොහිද කියලා ඇහුවා. ඉතින් බුදුරජාණන් වහන්සේ නිහඬව ඒ කතාව ගැන උත්තරයක් දුන්නේ නැහැ පළවෙනි වතාවේ. දෙවෙනි වතාවෙත් ඇහුවා. දෙවෙනි වතාවෙත් උන්වහන්සේ නිහඬව. තුන්වෙනි පාරත් මේ පිරිසාරව ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අර තෝදෙయ్య කොහිද ඉපදුනේ? බුදු කෙනෙක්ගේ ස්වභාවය තමයි තුන් පාරක් අහනකොට සමහර ප්‍රශ්න වලට උත්තර දෙනවා. බුදුරජාණන් වහන්සේ තුන්වෙනි වතාවේ කියනවා ඔබ නැවත නැවතත් ඒ ප්‍රශ්නේම අහනවා. එහෙනම් මතක තියාගන්න කිව්වා තෝදෙయ్య බමුණා අර තමන් ගොඩ ගහගත්ත වස්තුව ගැන ආසාවෙන් මැරිලා ඒ සිටු මැදුරේම බල්ලෙක් වෙලා ඉපදිලා ඉන්නවා කියවද. දැන් මේක අර මිනිස්සුන්ට දැන් බොහොම රසවත් හොඳ කතාවක්. දැන් හැම තැනම කියාගෙන යන්න බල්ලගේ විස්තරේ අන්න තෝදෙయ్య බමුණා ඉන්නකනුත් ওই විදිහට තමයි හිටියේ. අන්න බුදුරජාණන් වහන්සේ කිව්වා ඔය සිටු මැදුරේම බල්ලෙක් වෙලා ඉන්නවලු කියලා හැම තැනම කියා ගියා. දැන් මේක නිකන් ලැබු ගින්නක් පැතිරෙනවා වගේ නගරේ පැතිරිලා ගියා. තෝදෙయ్య බමුණාගේ පුතා තමයි සුබ කියන මානවකයා. සුබ තරුණයා. සුබ තමයි නම. ඔහුටත් දැනගන්න ලැබුණා. ඔහුට ආරංචි වුණා අන්න බුදුරජාණන් වහන්සේ තමන්ගේ පියතුමා සිටුවරයා මිය පරලොව ගිහිල්ලා බල්ලෙක් වෙලා ඉපදින්න ඉන්නවා කියලා කිව්වා කියලා. ඒ වෙලාවේ මොකද කරේ? තරහ ගියා. කල්පනා කරා මම ගිහින් බුදුරජාණන් වහන්සේගෙන් අහගන්නම් ඕක කියලා ආවා. ඇවිල්ලා ජේතවනාරාමයට ආවට බුදුරජාණන් වහන්සේ දකින්නකොටම අර හිතේ තිබ්බ තරහව සංසිඳුණා. එහෙම වන්දනා කළ පැත්තකින් වාඩි වෙලා අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ මෙහෙම කතාවක් කිව්වද? අපේ තාත්තා මැරිලා මේ සිටු මැදුරේම බල්ලෙක් වෙලා ඉන්නවා කියලා ඔබ වහන්සේ කිව්වද කියලා ඇහුවා. දැන් බුදුරජාණන් වහන්සේ ඕකට කිව්වද නැද්ද
ඒවට උත්තර දෙන්න ගියේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාලා මේ සුබ ඔබටම ඕකේ ඇත්ත නැත්ත බලා ගන්න උපක්‍රමයක් කියන්නක්. ඒ තමයි අද ගිහිල්ලා අර බල්ලව හොඳට බලු කුක්කව නාවන්න කියව. ආදරින් නාවන්න කියව. ආස කරන දේවල් හොඳට කන්න දෙන්න කියව. කන්න දීලා නිදි කරවලා නිදාගත්තට පස්සේ නිින්ද යනකොට හොඳට ඔළුව අත ගගා ආදරෙන් ළඟට වෙලා ඉන්න කියව. නිින්ද යාගෙන එනකොට ඔළුව අත ගාලා අහන්න කිව්වා තාත්තේ අර හංගපු කෝටි ගාණක් කහවණු කොහෙද තිබ්බේ? අන්න ඒකම අහන්න කිව්වා කනට ලං කරලා අහන්න කිව්වා තාත්තේ අර කහවණු කොහෙද හැංගුවේ කියලා. දැන් සුබ මානවකයටත් මේ කැහුවට පස්සේ අර ආපු ප්‍රශ්නේ තමතකුණා. ඉතින් බල්ලගෙන් හරි සල්ලිනේ හම්බෙන්නේ නේ හංගපු කහවණු ටිකට. එහෙම ලොකු සතුටක් ඇති වුණා. ඉක්මනට බුදුරජාන් වහන්සේට වැඳලා ගිහිල්ලා අර බල්ලව හොඳට නාවලා කන්න දීලා නිදි කරවලා ඔළුව අත ගගා ඉඳලා නිින්ද යාගෙන ඉනකොට ඇහුවා තාත්තේ හංගපු කහවණු ටික කොහෙද කියලා ඇහුවා. ඒ වෙලාවේ මේ බල්ලා එහෙම නැකිටලා ඉව කරගෙන වත් එකේ රෝලකට ගිහිලා අත් දෙකෙන් මේව පහුරු ගෑවා. පහුරු ගාලා එතනට බුරන්න පටන් ගත්තා. අන්න ඒ වෙලාවේ ඉක්මනට සේවකයෝ ගෙනහල්ලා මෙතන පොළව හාරලා බලනකොට පොළව ඇතුලේ කෝටි ගාණක් කහවණු. දැන් මේ සිදුවීමත් එක්ක සුබ කියන තරුණයට ජීවිතය ගැන යම් කලකිරීමක් ඇති වුණා. මේ තරම් ධනස්කන්ධයක් තිබ්බ අපේ පියතුමත් මැරිලා මේ සිටු මැදුරේම බල්ලෙක් වෙලා ඉපදුනා නම් මොකක්ද මේ ධනේ තියෙන වටිනාකම මේ හම්බ කරගත්ත දේවල් වල මොකක්ද තියෙන ප්‍රයෝජනීය කියලා හිතුණා. ඒ වෙලාවේ සුබ කියන මානවකයා මේ මිනිස්සුන්ගේ තියෙන වෙනස්කම් මේවා ඔක්කොම ගැන කල්පනා කරලා බුදුරජාණන් වහන්සේව හම්බෙන්න එනවා ප්‍රශ්න ගොඩාක් අරගෙන. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා එකත් පසකින් වාඩි වෙලා අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ දැන් අපි කවුරුත් කියන්නේ මේ මනුස්ස ලෝකේ උපදින්නේ පිනක් නිසා කියලානේ. කවුරු ඇහුවත් කියනවා මනුස්ස ජීවිතයක් ලැබෙන්නේ පිනකට. එතකොට මේ සුබ අහනවා ස්වාමීනි මනුස්ස ලෝකේ උපදින්නේ පිනකට නම් ඇයි ඇහුවා සමහරු දීර්ඝායුෂ ලබනකොට සමහරු මනුස්ස ලෝකේ අඩු වයසෙන් මැරෙනවා. කොටසක් දීර්ඝායුෂ විඳිනවා අවුරුදු 80 90 ජීවත් වෙනවා. කෙනෙක් එක්ක මව් කුසේ මැරෙනවා, එක්ක ඉපදිච්ච ගමන් මැරෙනවා, එක්ක පුංචි වයසේ මැරෙනවා. ඇයි කෙනෙකුට දීර්ඝායුෂ ලැබෙන්නේ? ඇයි කෙනෙක් අඩු වයසෙන් මැරෙන්නේ? ඊළඟට අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට ඒ විතරක් නෙමෙයි. සමහරු ඉන්නවා කීවා උපන්දා ඉඳන් ලෙඩ. ඔය සමහර දරුවෝ ඉන්නවා ඉපදිච්ච දවසේ ඉඳන් ඉතින් අම්මලා වඩාගෙන ස්පිරිතාල ගානේ. නිතර ලෙඩ රෝග බහුලයි. හැබැයි තව අය ඉන්නවා නිරෝගී සම්පත්තියෙන් යුක්තයි. ඔය කලාතුරක ඉතිගුණක් හෙම්බිරිසාවක් හැදෙනවා. ඒ ඇරෙන්න ලොකු අසනීපයක් නැහැ. එතකොට නිරෝගී සම්පත්තිය ලැබෙන අය ඉන්නවා. සමහරු ඉන්නවා බොහොම ලස්සනයි. කෙනෙක් ඉන්නවා විරූපී කැතයි. තව කෙනෙක් බොහොම පෞරුෂවත් හොඳ පෙනුමක් තියෙනවා පෞරුෂයක් තියෙනවා. යන තැන ඒ ගෞරවයේ කීර්තිය ලැබීම් සියල්ල අර පෞරුෂය නිසා ලැබෙනවා. තව කෙනෙක් ඉන්නවා කිසිම පෞරුෂයක් නැහැ පෙනුමක් නැහැ. කොතන ගියත් එහෙම පිළිගැනීමක් නැහැ. ඊළඟට ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ සමහරු ඉන්නවා හොඳ ප්‍රඥාවන්තයි. කියපු ගමන් යමක් වැටහෙනවා නුවණ තියෙන. ඒ අතර නුවණ අඩු මන්ද බුද්ධික සිහි කල්පනාව නැති අයත් ලෝකේ ඉන්නවා. ස්වාමීනි ඇයි මේ වෙනස්කම්? ඊළඟට අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඒ විතරක් නෙමෙයි. සමහරු බොහොම පොහොසත්. ඒ වගේමයි මොනතරම් දුක් විඳත් මොනතරම් උපක්‍රම යෙදුවත් එදා වේලවත් හම්බ කරගන්න බැරි විශාල පිරිසක් ලෝකේ ඉන්නවා. එතකොට කොටසක් පොහොසත් වෙනකොට ධනවත් වෙනකොට සුළු උත්සාහයෙන් දියුණු වෙන මිනිස්සුයි. සමහරු ජීවිත කාලෙම මොනතරම් උපක්‍රම යෙදුවත් උත්සාහ කරත් කරන හැමදේම කඩාගෙන වැටෙනවා. එතකොට මෙහෙම උනේ ඇයි කියලා ඇහුවා. කොටසක් පොහොසත් කොටසක් දුප්පත් කෙනෙක් දීර්ඝායුෂ විඳිනවා කෙනෙක් අඩු වයසෙන් මැරෙනවා කෙනෙක් නිරෝගී කෙනෙක් ලෙඩ රෝග බහුලයි කෙනෙක් ලස්සනයි කෙනෙක් කැතයි කෙනෙක් පෞරුෂවත් කෙනෙක්ගේ පෞරුෂයක් නැහැ ඊළඟට කෙනෙක් කුලවත් කෙනෙක් කුලහීනයි මේ වගේ සමාජ වෙනස්කම් ඇයි කියලා ඇහුවා. අන්න එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ සුබ ඔය සියල්ලට හේතුව තමයි කීවා කම්මස්ස කෝම්හි
කම්ම දායාදෝ, කම්ම යෝනි, කම්ම බන්දෝ, කම්ම පටිසරණ. යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ. කම්මස්ස කෝමයි. කර්මයේ ස්වකීය කරගෙනයි කිය මේ සත්‍යයන් ජීවත් වෙන්නේ. කම්ම දායාදෝ කර්මයේ දෑවැද්ද කරගෙන තමයි කිය මේ සත්‍යෝ ජීවත් වෙන්නේ. කම්ම පටිසරණෝ කර්මයේ තමයි කිය මේ සත්‍යයන්ගේ පිළිසරණ පිහිට. කම්ම යෝනි කර්මයේ තමයි කිය උප්පත්තිය තීරණය කරලා තියෙන මනුස්ස ලෝකේද, නිරේද, പ്രേත ලෝකේද ඉපදීමට අරගෙන ඇවිල්ලා තියෙන පෙර කරපු කර්මය. යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාද. යම් කර්මයක් කරොත් යහපත්, ඒකේ යහපත් විපාක Tamanට ලැබෙනවා. තමා කරපු දේ අයහපත් නම් ඒකේ අයහපත් විපාකේ තමාටම තමයි කිය ඔය ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා සුබ ඔය සියලු වෙනස්කම් තම තමන් සසරේ රැස් කරගත්ත කර්මයන්ගේ විපාක මතයි කිය ඔය ලැබිලා තියෙන්නේ. දැන් ඔය ටික කියූ පමණින් සුබ කියනවා ස්වාමීනි ඔය ටික මට තව ටිකක් විස්තර කරලා කියලා දෙන්නයි කියලා. මට තේරෙනවා හැබැයි මට විස්තර ඇතුව කියන්න කියලා තවත් තේරුම් ගන්න. එතකොට බුදුරජාන් වහන්සේ එකින් එක පෙන්නනවා. බුදුරජාන් වහන්සේ වදාළ මේ සුබ සමහරු ඉන්නවා කියව ප්‍රාණඝාත කරනවා, සත්තු මරන. කයෙන් අකුසල් කරන. සතුන් මරන්න කෙනෙක් පොළඹවන. ප්‍රාණඝාතයට යොමු කරවන. ප්‍රාණඝාතයේ යොදවන. ඒ විදිහට නිතර ප්‍රාණඝාත ආදී අකුසල් කරමින් පිරිස ඊවැය යොදවපු අය බොහෝ වෙලාවට ඒ අකුසලයේ බලවත් වෙලා මරණින් මත්තේ නිරේ යන්න ඊට වැඩි කි. හැබැයි බැරි වෙලාවත් පෙරපිනකින් හරි මනුස්ස ලෝකෙට ඇදිලා આવොත් අඩු වයසෙන් මැරෙනවා. ඔන්න අඩු වයසෙන් මැරෙන්න හේතු. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ සුබ ඔබ කියවනේ දීර්ඝායුෂ ලැබෙන්න හේතුව මොකද්ද කියලා. ඒකට හේතුව තමයි කියවා ප්‍රාණඝාතයෙන් වැළකීම. තමන් වළකිනවා විතරක් නෙමෙයි ප්‍රාණඝාතේ යොදවන්නෙත් නැහැ. කෙනෙක් යෙදෙනවා නම් ඔහුට ගිහින් කියනවා මේකේ ආදීනව මේ වගේ නිසා කරන්න එපා. ඔය වගේ අකුසල් කරන්න එපා, සත්තු මරන්න එපා කියලා ප්‍රාණඝාතයෙන් කෙනෙක්ව වළක්වන. ඒ විදිහට සතුන් කෙරෙහි මෛත්‍රිය කරුණාව පුරුදු කරගත්ත අය බොහෝ වෙලාවට දිව්‍ය ලෝක යනවා. බැරි වෙලාවත් මනුස්ස ලෝකෙ ඉපදුනොත් දීර්ඝායුෂ විඳිනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඔන්න දීර්ඝායුෂ විඳින්න අඩු වයසෙන් මැරෙන්නත් හේතු. තමන් රැස් කරගත්ත කර්මයන්ගේ විපාක. ඊළඟට බුදුරජාණන් වහන්සේ කියනවා සුබ දැන් ඔබ ඇහුවා කෙනෙක් නිරෝගී සම්පත්තිය ලබන්නත් කෙනෙක් ලෙඩ රෝග බහුල වෙන්නත් හේතු. ඒකට කියනවා දැන් සමහරු ඉන්න සත්තු මැරුවේ නැති වුණාට සතුන්ට වද දෙනවා. ගහනවා. ඊළඟට තුවාල කරනවා, පුච්චනවා. අඬු කඩනවා. සතුන්ට හරියට හිංසා කරනවා. මරලා නැහැ හැබැයි නොයේක් විදිහට වද හිංසා කරනවා සතුන්. ඒ විදිහට සතුන්ට හිංසා කරපු අය බැරි වෙලාවත් අපාය යන්නේ නැතුව මනුස්ස ලෝකෙට ආවොත් උපන්දා ඉඳන් ලෙඩ කියලා. හැම වෙලෙම ඇඟේ අමාරු, අතේ අමාරු, කොන්දේ අමාරු, ඉඳ ගන්න බෑ. ලෙඩ රෝග උපන්දා ඉඳන් ලෙඩ. මොකද හේතුව? පෙර සසරේ සතුන්ට හිංසා පීඩා කිරීමේ විපාකකි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ සතුන්ට හිංසා කිරීමෙන් වළකින අය සතුන් ගැන හොඳට මෛත්‍රිය පුරුදු කරලා සතෙකුට හිංසා පීඩා කරනවා නම් කවුරු හරි ඔහුව වළක්වන. ඒ විදිහට මෛත්‍රී සිත පුරුදු කරගෙන ප්‍රාණඝාතය දෙන්නෙත් නැහැ, සතුන්ට හිංසා කරන්නේ. එහෙම අය දීර්ඝායුෂ විතරක් නෙමෙයි නිරෝගී සම්පත්තියක් ලබනවා කියන්නේ. එතකොට බලන්න එකින් එක තමන්ට තමන්ම සසරේ රැස් කරගත්ත පිනේ විපාක. සසරේ දන් දෙන කෙනා පොහොසත් වෙලා උපදින. සුළු උත්සාහයෙන් දියුණු වෙන්න පුළුවන්. බොහොම ලස්සන සිදුවීමක් තියෙන සුමනා කියන සූත්‍රය. මේකේ තියෙනවා කාශ්‍යප බුද්ධ ශාසනයේ එකට පැවිදි වෙලා භාවනා කරපු දෙන්න. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලේ එකට පැවිදි වෙලා හොඳට භාවනා වඩපු ස්වාමින් වහන්සේලා දෙනවා. හැබැයි මේ දෙන්න විදර්ශනාව හොඳට වැඩුවා. එක ස්වාමීන් වහන්සේ නමක් භාවනා කරන එක විතරක් නෙමෙයි මෝනෙය වතපිරුවා. මෝනෙය වතපුරනවා කියන්නේ උන්වහන්සේ පින් කරගත්තා. හරියට දන් දුන්නා. උන්වහන්සේ දන් දෙන්නේ කොහොමද? උන්වහන්සේ උදේ පාන්දර නැගිටලා පින්ඩ පාතේ යනවා. තමන්ගේ පාත්‍රයට ලැබිච්ච දාන ටික ඇවිල්ලා ආරාමේ ඉන්න අනෙක් ස්වාමීන් වහන්සේලාගේ පාත්‍ර වලට පූජා කරනවා. පූජා කරලා ආයෙමත් පින්ඩ පාතේ යනවා. ওই විදිහට දාන පින්ඩ පාතේ කරගෙන ඇවිල්ලා අනෙක් ස්වාමීන් වහන්සේලාට දන් දෙනවා.
එහෙම දන් දීලා ඉතුරු වෙන ටික තමන් වළඳලා ඔන්න ඊට පස්සේ භාවනා කරනවා. දැන් එක ස්වාමීන් වහන්සේ නමක් හරියට දන් පින්කම් කරා මෝනෙය වත පුරමින් භාවනා වැඩුවා. තමන්ගේ යහළුවා මිත්‍රයා විදර්ශනා විතරක් වැඩුවා දන් දුන්නේ නැහැ. පින්ඩපාත ගියා තමන්ට ලැබෙන දාන ටික අරගෙන කැලේට වෙලා භාවනා කර කර හිටියා. වෙන පිනක් කරගත්තේ නැහැ. විදර්ශනා පැත්ත විතරයි දියුණු කරේ. එතකොට මෙහෙම හිටපු මේ දෙන්නා භාවනා කළා මරණයටපත් වෙලා දිව්‍ය ලෝකේ ඉපදුනා. හැබැයි දිව්‍ය ලෝකේ ඉපදුනේත් වෙනස්කම් ඇතුව. අර මෝනෙය වතපුරමින් දන් දීපු කෙනා මහේශාක්‍ය දෙවි කෙනෙක් වෙලා ඉපදුනා. භාවනා විතරක් කරපු කෙනා අල්පේශාක්‍ය දෙවි කෙනෙක් වෙලා ඉපදුනා. එතකොට සැප සම්පත් වලින් අඩුයි. එහෙම දිව්‍ය ලෝකේ ඉඳලා හැබැයි දෙන්නම හොඳ ප්‍රඥාවන්තයි. දිව්‍ය ලෝකෙදි දෙන්න එකතු වෙලා ධර්ම සාකච්ඡා කරා බණ භාවනා කරා ධර්මයේ නුවණින් විමසමින් ඉඳලා ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලේ දෙන්නම හොඳ සිහි නුවණින් එකට දිව්‍ය ලෝකෙන් චුත වුණා. චුත වෙලා අර පින් කරපු කෙනා කොසල් රජුරුවන්ගේ අගමෙහෙසීකගේ බිසවකගේ කුසේ ඉපදුනා. අර අල්පේශාක්‍ය වෙලා භාවනා විතරක් කරගෙන පින් කරපු නැති කෙනා දිව්‍ය ලෝකෙන් චුත වෙලා ඒ මාලිගාවෙම වැඩකාරියකගේ සේවිකාවකගේ කුසේ ඉපදුනා. දෙන්නම එකම දවසේ ඉපදුනේ මනුස්ස ලෝකේ. අර කුසේ වැඩිලා මනුස්ස ලෝකේ එකම දවසේ කොසල් රජුරුවන්ගේ මාලිගාවේ දරුවෝ දෙන්නෙක් එදා ඉපදුනා. මේ දරුවෝ දෙන්න එකම දවසේ රජුරුවන්ගේ පුතෙක් හැටියට බිසවකගේ දරුවෙක් හැටියට ඉපදිච්ච දරුවයි අර සේවිකාවකගේ දරුවෙක් හැටියට ලැබිච්ච දරුවයි දෙන්න එකම දවසේ ලැබිච්ච නිසා රජුරුවන්ගේ රාජ මාලිගාවේ කාමරයක දෙන්නම නිදි කරවලා සතපොලා තිබ්බා. හැබැයි රජුරුවන්ගේ දරුවෙක් හැටියට ලැබිච්ච කෙනා රත්තරන් තොටිල්ලක රන් යහනාවක තොටිල්ලක තමයි දරුවා නිදි කෙරෙන්නේ. අර වැඩකාරියෙකුට ලැබිච්ච දරුවා ඒ කාමරයේම පැදුරු කෑල්ලක බිම නිදි කරවලා තිබ්බා. හැබැයි දෙන්නම පෙර හොඳට භාවනා කළ විදර්ශනා වඩලා පින් ඇතුව දිව්‍ය ලෝකෙන් සිහි නුවණින් චුත වෙච්ච දෙන්න. දැන් අර තොටිල්ලේ නිදාගෙන ඉඳලා ඇස් සැරලා බලනකොටම ජාති ස්මරණ ඥානෙ පහළ වුණා. Taman දිව්‍ය ලෝකේ ඉඳන් ආවා කියලා වැටහුණා. අර පෙර භාවනා කළ සසරේ බොහෝ පින් කරපු පින. එතකොට ජාති ස්මරණ ඥානෙ පහළ වෙලා වටපිට බැලුවා කොමගේ යහළුවා මිත්‍රයා. බලනකොට දැක්කා අර පොඩි දරුවා දිව්‍ය ලෝකෙන් චුත වෙච්ච කෙනා තමයි මේ මගේ යාළුවා පැදුරු කෑල්ලක බිම ඉන්නවා. ඒ දිහා බලලා කතා කරා. ඉපදිච්ච ගමන් කතා කරපු සිදුවීමක් හැටියට දේශනාවේ තියෙන. අර තොටිල්ලේ හිටපු දරුවා හැරිලා අර බිම ඉන්න ළමයාගෙන් අහනවා. යහළුව මම ඔබට කිව්වා දන් දෙන්න, පින් කරන්න, මෝනෙය වත පුරන්න කියලා. ඔබ මං කියපු දේ ඇහුවේ නේ. ඒකේ විපාක පේනව නේද? අද ওই පැදුරු කෑල්ලක ඉන්නේ ඒ නිසා තමයි කිව්වේ. ඒ කියනකොටම සිහිය ඉපදිලා ජාති ස්මරණ ඥානෙ පහළ වුණ අර දරුවට අර පැදුරු කෑල්ලේ ඉන්න ළමයා පැදුරේ ඉපදුනත් පෙර භාවනා කළ විදර්ශනා වඩලා හොඳට පින් බහුල කරගත්ත ප්‍රඥා ඉන්ද්‍රිය වඩපු කෙනෙක් හැරිලා කියනවා රත්තරන් තොටිල්ලේ හිටියත් ඉදිමෙන්න එපා කියෝ. ඔබේ ශරීරේ තියෙන්නේ මගේ ශරීරේ තියෙන්නේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත කුණුප කොටස් තමයි කියෝ. මේ ළමයි දෙන්න මේ එදා ඉපදිච්ච දරුවෝ දෙන්න මේ කතා කරන හඬ ඇහුණ සුමනාවට. සුමනාව කියන්නේ කොසල් රජුරුවන්ගේ නැගණිය. සුමනාව කියන අවුරුදු 7 දී සෝවාන් වෙච්ච කෙනෙක්. මේක අහගෙන හිටියා. මේ දරුවෝ දෙන්න බලන්න එනකොට කාමරයේට ළමයි දෙන්න කතා කරනවා. එදාම ඉපදිච්ච දරුවෝ දෙන්න. සුමනාව මේක හැංගිලා අහගෙන හිටියා. අර දෙන්නගේ කතාව අහගෙන ඉන්නකොට සුමනාවට තේරුණා මේ දෙන්න නම් එසේ මෙසේ දරුවෝ දෙන්නෙක් නෙවෙයි, මේ දෙන්න දිව්‍ය ලෝකේ ඉඳන් අහපු මහා පින්වන්ත දෙන්නේ. අර කතාව අහගෙන ඉඳලා ඉක්මනට ඇඳ පැළඳගෙන ජේතවනාරාමයට ගියා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න. ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා එකත් පසකින් වාඩි වෙලා අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ දෙන්නේ. දැන් අර කතාව ඔළුවේ තියාගෙන කාරණේ අහනවා. බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔන්න දෙන්නෙක් ඉන්නවා. යහළුව දෙන්නේ. එක්කෙනෙක් හොඳට විදර්ශනා භාවනා වඩනවා. හැබැයි දන් දෙන්නේ නැහැ. පින් කරන්නේ නැහැ. භාවනාව විතරක් දියුණු කරනවා.
අනිත් යහළුවත් හොඳට විදර්ශනා වඩනවා. හැබැයි එයා දන් දෙනවා, පින් කරනවා, මෝනීය වත පුරනවා. එයා හරියට පින්කම් කරගත්ත කෙනෙක්. දැන් මේ දෙන්නම එකට එකම විදිහට භාවනා වැඩුවත් දෙන්නම මරණයටපත් වුණොත් ලා දිව්‍ය ලෝකේ ඉපදුනොත් වෙනසක් තියනවද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවේ මේ දෙන්නම දැන් යහළුවෝ හැටියට එකට භාවනා කරනවා, පැවිදි වෙලා එක්කෙනෙක් දන් දෙමින් භාවනා කරනවා. අනිත් කෙනා දන් දෙන්නේ නැහැ, භාවනා විතරක් කරනවා. මේ දෙන්න මිය පරලොව ගිහිල්ලා දිව්‍ය ලෝකේ ඉපදුනොත් වෙනසක් තියනවද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ වදාළ සුමනාව වෙනසක් තියනවා කියලා. අර දන් දීපු කෙනා භාවනා කරමින් දන් දීපු කෙනා දිව්‍ය ලෝකේ ඉපදුනොත් අනෙක් සියලු දෙවියන්ට වඩා ආයු වර්ණ සැප බල ප්‍රඥා ආදියෙන් බලවත් කියෝ. මහේශාක්‍ය දෙවි කෙනෙක් වෙලා තමයි කිව්වා උපදින්නේ. අනෙක් සියලු දෙනාට වඩා බලවන්තයි කිව්වා. ලස්සනයි, දිව්‍ය මාලිගා අනිත් සියල්ලට වඩා විශාලයි, සැප සම්පත් බහුලව තමයි කිව්වා දිව්‍ය ලෝකේ උපදින්නේ. අර දන් දීමේ පිනේ. බුදුරජාන් වහන්සේ වදාළ සුමනාව අර භාවනාව විතරක් කරපු කෙනා දිව්‍ය ලෝකේ ඉපදුනොත් ඒ කෙනාට අර අනිත් දෙවියන් අභිබවා යන විදිහට ආයු වර්ණ සැප බල ප්‍රඥා ලැබෙන්නේ නැති කිව්වේ. යා අල්පේ ශාක්‍ය දෙවි කෙනෙක් හැටියට සැප සම්පත් අඩු දෙවි කෙනෙක් වෙලා තමයි කිව්ව උපදී. හැබැයි ඥානය තියෙනවා සැපෙන් අඩුයි. එතකොට සුමනාව කියනවා සාදු සාදු ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මං මේ දේශනාව මේ බණ ටික ඒ විදිහටම දරා ගන්නම් කියලා ඒක අනුමෝදන් වුණා. අනුමෝදන් වෙලා ආයෙමත් අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ දැන් ඔය දෙන්න. දිව්‍ය ලෝක ඉපදිලා ඉන්න මේ යහළුව දෙන්නා දිව්‍ය ලෝකෙන් චුත වෙලා මනුස්ස ලෝකෙ ඉපදුනොත් වෙනසක් තියෙනවද? දැන් දිව්‍ය ලෝකේ ඔහොම වෙනස්කම් ඇතුව සැප විඳලා එහෙන් චුත වෙලා මනුස්ස ලෝකෙට ආවොත් වෙනසක් තියෙනවද? බුදුරජාන් වහන්සේ වදාළ සුමනා වෙනසක් තියෙනවා. අර මෝනීය වතපුරමින් පින් කරපු කෙනා මනුස්ස ලෝකෙට ආවොත් එක්ක රජ පවුලක සිටු පවුලක බොහොම ධනවත් තැනක කීව උපදී. සැප සම්පත් බහුල තැනක උපදිනවා. ඇයි සසරේ පින් කරලා තියෙන්නේ. පින් කරන්නේ නැතුව භාවනාව විතරක් කරපු කෙනා මනුස්ස ලෝකෙට ආවොත් බොහොම දිලිඳු තැනක තමයි කිය උපදී. ප්‍රඥාව නුවණ ලැබෙන්න පුළුවන්. හැබැයි බොහොම දිලිඳු දුක්පත් එවැනි තැනක තමයි කිය මනුස්ස ලෝකෙ ඉපදුනත් උපදී. එතකොට සුමනාව කියනවා සාදු සාදු ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම ඒකත් ඒ විදිහටම දරා ගන්නවා. ඊළඟට සුමනාව අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ දැන් ඔය විදිහට මනුස්ස ලෝකෙත් වෙනස්කම් ඇතුව ඉපදිච්ච ඔය දෙන්නම පැවිදි වුණොත් පැවිදි ජීවිතේ වෙනසක් තියනවද ඇහුවා. බුදුරජාන් වහන්සේ වදාලා තියෙනවා කියනවා. අර සසරේ දන් දීපු කෙනා පැවිදි වුණොත් එයාගේ පැවිදි ජීවිතේ තුලත් සිව්පසේ බහුලව ලැබෙනවා කියනවා. පැවිදි වෙච්ච දවසේ ඉඳන් එයාට චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලම්පස ටික හැමදාම හොඳට ලැබෙනවා. එයාට සැප සම්පත් බහුලයි කිය පැවිදි ජීවිතය තුල. සසරේ දන් දීලා නැති භාවනා විතරක් කරපු කෙනා පැවිදි වුණොත් එයාට පැවිදි ජීවිතය තුලත් සිව්පසේ හොයාගන්න තියෙන බොහෝම දුකසේ කිය. පිණ්ඩපාත ගියත් හරියට දාන ටික හම්බෙන්නේ නැහැ සමහර වෙලාවට. බෙහෙත් හේත් ටිකක් නැහැ. දැන් බලන්න රහතන් වහන්සේලා අතර වුණත් සීවලී මහරහතන් වහන්සේට යන තැන දාන ටික හම්බුණා. ලෝසක මහරහතන් වහන්සේ උන්වහන්සේට රහත් වෙලා පිණ්ඩපාත ගියත් දාන ටික නැහැ. මිනිස්සුන්ට පාත්‍රයට දාන බෙදන්න හදනකොට පාත්‍රේ පිරීලා වගේ පේනවා අකුසලයක්. හැමදාම හිස් පාත්‍රය අරගෙන එනවා. එතකොට අපිට පේනවා රහත් වෙන්න පින තිබ්බට පෙර කරපු පිනේ විපාක අනුව සීවලී හාමුදුරන්ට ලැබීම් ලැබෙනවා. ලෝසක හාමුදුරන්ට නැහැ. පිණ්ඩපාත ගියත් දාන ටික නැහැ. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ වදාලා සුමනාව පෙර සසරේ දන් දෙමින් භාවනා කරපු පින් කරගත්ත කෙනා පැවිදි වුණා සිව්පසේ ටික ලැබෙනවා කියලා. පින් කරපු නැති කෙනාට භාවනා විතරක් කරපු කෙනාට නිවන් දකින්න පුළුවන්. හැබැයි බොහෝම දුකසේ දුක්ඛාපටිපදා දුෂ්කර ප්‍රතිපදාවක් තියෙන. පින් කරගත්ත කෙනාට සුඛාපටිපදා සැපසහිත මාර්ගයක් තුල නිවනට යන්න තියෙන. එතකොට සුමනාව කියනවා සාදු සාදු ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම එහෙනම් ඒ කාරණියත් ඒ විදිහටම දරා ගන්න. ආයිමත් අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ දෙන්න ওই විදිහට පැවිදි වෙලා වීරිය වඩලා දෙන්නම රහත් වුණොත් ඒ රහත් භවයේ වෙනසක් තියනවද? අන්න එතනදී බුදුරජාන් වහන්සේ වදාළ සුමනාව ඒ දෙන්නම වීරිය වඩලා රහත් වුණොත් අරහත් වේ නම් වෙනසක් නැtei කිය.
අන්න එතන තමයි කිව්වා වෙනසක් නැත්. අරහත් ඵලයේ වෙනසක් නැහැ. හැබැයි ඒ රහත් වෙනකන් නිවන් දකින්නකන් යන මාර්ගය තුල වෙනසක් තියෙනවා. දන් දෙන කෙනාට තියෙන සැප සහිත මාර්ගය දිව්‍ය ලෝකේ පුතර සැප බහුලයි. මනුස්ස ලෝකෙට ආවත් හොඳ සැප සම්පත් ඇතුව හොඳ ශරීරයක් ඇතුව හොඳ නුවණක් ඇතුව ලෙඩ රෝග අඩුවෙන් දීර්ඝායුෂ ඇතුව මනුස්ස ලෝකේ උපදින. ආයු වර්ණ සැප බල ප්‍රඥා ලැබෙන. නමුත් පින් කරගත්තේ නැති කෙනා මනුස්ස ලෝකේ ඉපදුනත් පෙර පිනකින් හරි මනුස්ස ලෝකෙට ඇදිලා ආවත් දන් දෙමින් බොහෝ පින් කරලා නැති කෙනාට බොහෝම දුකසේ තමයි කිව ජීවත් වෙන්නේ. එතකොට ওই වගේ වෙනස්කම් තියෙනවා. එහෙමනම් අපිට පේනවා අපි මේ රැස් කරගත්ත කර්මයන්ගේ විපාක තමයි අපි කවුරුත් මේ ගෙවන්නේ. අපි වපුරපු දේවල් මේ අස්වැන්න හැටියට නෙලනවා. දැන් අපිට මේ ජීවිතේ සැප සම්පත් ලැබෙන්නත් පුළුවන්. සැප සම්පත් තියෙන කෙනා බුදුරජාණන් වහන්සේ පෙන්න අපිට මේ විදිහට හිතන්න ක්‍රමය. අනමතග්ග සංයුක්තේ උන්වහන්සේ වදාලා දැන් අපි පාරේ යනකොට අපිට පේනවා බොහොම දුකසේ හිඟා කන මිනිස්සු දැක්කා කියලා හිතමු හිඟන්නෙක් ඉන්නේ. සමහර ලාවට අපිට හිතෙනවා අනේ අපේ අම්මා තාත්තා වගේ නේද. බොහොම අසරණ වෙච්ච පාරේ හිඟා කන මිනිස්සු ඉන්නවා. එතකොට කෑම ටිකක් හොයාගෙන කුණු බාකි වල බහැලා ඒව යදිනවා. පිලුණු වෙච්ච දේවල් කනවා බොන. වැරහැලි ඇඳගෙන පාරේ හිඟා කන මිනිස්සු ඉන්නවා. එහෙම කෙනෙක් දැක්කාම හිතන්න කියනවා මම කොයි තරම්නම් සසරේ ඔය වගේ ඉපදිලා ඇද්ද? මම අකුසල් කරලා සසරේ කොච්චරනම් ඔය වගේ ඉපදිලා ඇද්ද කියලා හිතන්න කියලා. අපිට හිතෙන්නේ එහෙම නෙමෙයි. අපෝ උපෝපං ආත්මිකවත් ඔය වගේ නම් උපදින්න එපා කියලා තමයි හිතෙන්නේ. ඒ සිතුවිල්ල වැරදි. උපෝපං ඉපදී සසරේ යන්න කැමති. හැබැයි අර වගේ උපතක් නැතුව. එහෙම වෙන්නේ නැහැ. අපි රැස් කරගත්ත කර්මයන්ට අනුව උපදින තාක් සසරේ දුක් විඳ යන්න වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වන්නේ හිතන්න කියනවා මම කොච්චරනම් සසරේ ওই වගේ දුක් සහිත ආත්මවල ඉපදිලා ඇද්ද කියලා හිතන්න. ඊළඟට පාරේ යනකොට දකින්නවා බොහොම සැප සම්පත් ඇති ධනවත් අය සිටුවරු. බොහොම සැප සම්පත් ඇති බොහොම ලස්සන මාලිගාවල් තියෙන ලස්සන රූප සෝභාවයේ තියෙන බොහොම ලස්සන කීර්තිය ගෞරවය සියල්ල ලැබෙන අය ඉන්නේ. එහෙම කෙනෙක් දැක්කහම හිතන්න කියනවා මම සසරේ කොච්චරනම් ওই වගේ සැප විඳලා ඇද්ද? දැන් මේ සියල්ල නැති වෙලා ගියා. මේ සියල්ලත් අනිත්‍යයි. අන්න ඒ විදියට හිතන්න කියලා. එහෙමනම් පින්වතුනි අපි යම් සැපයක් විඳිනවා නම් ඒ අපි හසරේ වපුරපු දේවල් වල අස්වැන්න. අපි යම් දුක් පීඩා විඳිනවා නම් මේ ජීවිතය තුළ අපිම සසරේ වපුරපු දේවල් වල ඒ අස්වැන්න නෙලන්න. යම් කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්සදාය. යම් කර්මයක් කරා නම් යහපත් ඒක යහපත් විපාක අපි විඳිනවා. අපි කරන දේ අයහපත් නම් ඒකේ අයහපත් විපාක ලැබෙන්නේ අපිටමයි. ඔන්න ඕක උදේ හවස හිතන්න කියලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කර්මය ගැන පෙන්නලා දුන්නේ. දැන් මේ කර්ම විපාක අපි පස්සෙන් එනකොට අපිට බේරෙන්න තියෙන එකම ක්‍රමයයි. ඒ තමයි කම්ම නිරෝධගාමිනී ප්‍රතිපදාව කියන ආර්ය අෂ්ටාංගික මාර්ගය. කර්මයන් නිරුද්ධ කරන මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. අන්නේ මාර්ගයෙන් විතරයි කර්මයන්ගෙන් මිදිලා නිවනට යන්න පුළුවන්. විපාක වලින් බේරිලා පැන ගන්න පුළුවන් ක්‍රමයක් තියෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල විතරයි. එහෙම නැතුව දුවලා බේරෙන්නත් බෑ, අඬලා බේරෙන්නත් බෑ. වෙන කිසිම බේරෙන්න ක්‍රමයක් නැහැ. න පබ්බතානං විවර පර්වතයක් ඇතුලේ හැංගිලා බේරෙන්නත් බෑ කියලා. න අන්තලික්කේන සමුද්දමජ් අහසෙවත් මුහුද මැදට ගිහිල්ලවත් හැංගෙන්න තැනක් නැහැ කියන විපාක එනකොට. එතකොට අපට එකම මාර්ගයයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. දැන් ඒක මේ වගේ. දැන් අපි හිතමු යම් කිසි කෙනෙක් වීරියෙන් භාවනා කරලා කොහොම හරි ධර්මයේ දියුණු කරලා සෝතාපන්න වුණා කියලා. ඔන්න කෙනෙක් සෝවාන් වෙනවා. සෝතාපන්න වෙච්ච කෙනා සතර අපායෙන් සදහටම මිදෙන. ඒ කියන්නේ අපායගාමී අකුසල් ප්‍රහාණය වෙනවා. සතර අපාය යන අකුසල් ටික ඔක්කොම අපායගාමී සසරේ කරපු අපායගාමී අකුසල් ඔක්කොම ප්‍රහාණය වෙනවා සෝවාන් වීමත් එක්ක. ඊළඟට ආත්ම භාව 7යි උපරිම. නතේ බවං අට්ඨමං ආදියන්ති 8 වෙනි භවයකට යන්නෙම නැහැ කිය. එහෙනම් ආත්ම 7න් එහා උපදින්න යම්තා කර්ම සසරේ තිබ්බද ඒ ඔක්කොම ප්‍රහාණය වෙනවා.
අන්න කර්මයන් ප්‍රහාණය වෙන හැටි. සෝවාන් වීමත් එක්ක ආත්ම 7ක් තුල විතරක් සුගතියේ විපාක දෙන්න කර්ම ටිකක් ඉතුරු වෙලා ඉතුරු ඔක්කොම ප්‍රහාණය වෙලා යනවා. අපායගාමී අකුසල් ඔක්කොම ප්‍රහාණය වෙනවා. යම් කිසි කෙනෙක් ආර්ය අෂ්ටාංගික මාර්ගේ වඩලා සකදාගාමී. එයා කාම ලෝකේ එකපාරයි උපදින්නේ. එතනින් එහා විපාක දෙන්න තියෙන සියලු අකුසල් ප්‍රහාණය වෙලා යනවා. යම් කිසි කෙනෙක් අනාගාමී වුණොත් ඒ කෙනාට කාම ලෝකේ විපාක දෙන්න එකම අකුසලයක්වත් ඉතුරු වෙන්නේ නැහැ. කාම ලෝකයේ තියෙන සියලු කර්ම ප්‍රහාණය වෙනවා. අනාගාමී කෙනා සුද්ධාවාස බඹලව ඉපදිලා එහෙ පිරිනිවන් පාන. එතකොට මනුස්ස කාම ලෝකේ විපාක දෙන්න තියෙන කර්ම ප්‍රහාණය වෙලා යනවා. කවුරු හරි මේ ජීවිතේ රහත් වුණොත් වීරිය වඩලා රහතන් වහන්සේලා ගැන කියන්නේ මෙහෙමයි. කීනම් පුරාණ පැරණි කර්ම ඔක්කොම ෂේ වෙලා. නවන් නත්ති සම්භවං අනාගතේ විපාක පිණිස කර්ම හදන්නේ. විරත්ත චිත්තා ආයතිකේ බවස්මි. අනාගතේ ආයමත් උපතක් පිණිස කර්මයක් හැදෙන්නේ නැහැ. ඒ නිසා නිබ්බන්ති ධීරා යථායම්පදීපෝ. හරියට බීජයක පැලවෙන ස්වභාවය නැති වුණා වගේ. පහන් සිලක් නිවිලා ගියා වගේ. එතකොට එතනින් එහා විපාක දෙන්න සියලු කර්ම ප්‍රහාණය වෙනවා. අර පිරිනිවන් පානකම් ඒ ජීවිතේ යම් කොටසක් විපාක දෙන්න පුළුවන් අපරාපරිය වේදනීයවල නිවන් දකින්නකම් පස්සෙන් ආපු යම් කොටසක් තියෙනවා නම් රහත් වෙච්ච ආත්මෙත් ඒ ටික විපාක දීලා අවසන් වෙනවා මිසක් එතනින් එහාට විපාකයක් යන්නේ නැහැ. ඔන්න ඔය විදිහට තමයි කර්මයෙන් මිදෙන්න තියෙන්නේ. එහෙමනම් කර්මයේ ගැන අද ඔය කියලා දීපු කරුණ ටික හොඳට මතක තියාගන්න. බුදුරජාන් වහන්සේ අපිට පෙන්වුවේ ගිහියෙක් වුණත් පැවිද්දෙක් වුණත් උදේ හවස හිතන්න කියනවා මම කර්මයේ ස්වකීය කරගත්ත කෙනෙක්. කර්මයේ දායාද කරගත්ත කෙනෙක්. කර්මයේ පිහිට කරගෙන කර්මයේ පිළිසරණ කරගෙන ජීවත් වෙන කෙනෙක්. මම යම් හොදක් හෝ නරකක් කරොත් ඒක විපාක මා කරා එනවාමයි කියලා හිතන්න කියලා. කර්මය ගැන හිතන කෙනාට අකුසලයක් කරන්න හිතෙන්නේ නැහැ. හිත කෙලෙස් නිසා අකුසලයකට යොමු වුණත් ඒ දේ කරන්න හිතනකොට මතක් වෙනවා මේකේ විපාකයක් මට එනවා. අන්න කර්මය ගැන නිතර හිතන කෙනාට අකුසලයෙන් වළකින්න පුළුවන්. එහෙමනම් ඔබ හැමදෙනාම දැඩි අදිෂ්ඨානයක් ඇති කරගන්න මමත් සියලු බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාව තුල පිහිටනවා. ඒ තමයි සබ්බ පාපස්සකරණ. පාපී අකුසල කර්මයන්ගෙන් මම වළකිනවා. කුසලස්ස උපසම්පදා. නිතර කුසල් වඩනවා, පින් කරනවා, කුසල කර්මවල යෙදෙනවා. සචිත්ත පරියෝදපන මම මගේ හිත ධර්මයේ තුල දමනය කරගන්න කෙනෙක් බවට පත් වෙනවා. ඒ තම බුද්ධානුශාසන. මමත් මේ බුද්ධානුශාසනාව තුළම පිහිටලා ධර්මාවබෝධයේ පිණිසම මහන්සි ගන්න කෙනෙක් බවට පත් වෙනවා කියන අදිෂ්ඨානය ඇති කරගන්න. එහෙමනම් පින්වතුනි අද ධර්ම දේශනාවෙන් ධර්මානුශාසනාවෙන් අපි රැස් කරගත්ත සියලු පුණ්‍ය ධර්මයන් සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. දෙවියෝ මේ පින් දැක බලා අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය අසීසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ වහවහ සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා දෙවියන්ට පින් දෙන්න. ඒ වගේම අද දායකත්වයේ දරන්නේ සරත් සහ චිත්‍රානි යටවර කියන දෙපළ විසින්. ඒ පවුලේ දූ දරු ඥාති හිත මිත්‍රාදී සියලු දෙනාම එකමුතු වෙලා අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරනවා. ඔවුන්ගේ මූලිකම අරමුණු බවට පත් වෙනවා යටවර සහ හිඳගල පවුල් වල මිය පරලෝකීය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමත් සුජීවත්ව ඉන්න පවුලේ හැම දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාද රැකවන්න ප්‍රාර්ථනා කිරීම. එහෙමනම් කල්පනා කරගන්න ඔබේ පවුල් වල වර්ග පරම්පරාවල් වල මිය පරලෝකීය සියලුම ඥාතීන් මේ පින් දැක බලා අනුමෝදන් වෙත්වා. ඥාතීන්ගේ පරලොව ජීවිත සැපවත් වේවා, සුවපත් වේවා. වහවහ සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා ඥාතීන්ට පින් දෙන්න. ඒ වගේම ඒ සරත් මහතා චිත්‍රානි මහත්මිය ඒ යටවර සහ හිඳගල පවුල් වල සුජීවත්ව ඉන්න දූ දරු ඥාති හිත මිත්‍රාදී ඔබේ පවුල් වල සෑම සියලු දෙනාටම ධර්මයේ ශ්‍රවණය කළ ලක්වාසී ලෝවාසී හැම දෙනාටමත් බෞද්ධ කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දෙනාම මේ වගේ අතිපූජනීය දරණාගම කුසල දමනාහිම්පාණන් වහන්සේට දේශකයන්න් වහන්සේට ඒ වගේම බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේ ඇතුළු විහාරවාසී මහා සංඝරුවනටත් ආශිර්වාද කිරීමත් අරමුණු අතර තියෙනවා. එහෙමනම් ඒ හැම දිනාටමත් ඔබ හැම දිනාටමත් මේ සියලු පිනෙන් නිදුක් නිරෝගී භාවයේ සැලසේවා. තුනුරුවන්ගේ ආශිර්වාද රැකවන සැලසේවා. හැම දිනාටම ගන්න හිලන හුස්ම රැල්ලක් පාසා, තබන පියවරක් පාසා තුනුරුවන්ගේ ආශිර්වාද රැකවන සැලසේවා.
උතුම් වූ ධර්මාවබෝධයේ පිණිසම මේ සියලු පින උපකාර වේවා කියලා හැම දිනම ප්‍රාර්ථනා කරගන්න. කොහොම වැඳ ගන්න ඔබට ආශිර්වාද කරනවා. සිතක් සාන්තියක් යහපතක් සැනසෙල්ලක් වේවා කියන මෙත් සිතින් අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිච්ඡතු. හැම දිනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සුවපත් වේවා. හැම දිනාටම තෙරුවන්